අද 2020 නොවැම්බර් 5 බ්‍රහස්පතින්දා සිරස්තල. තවත් කොවිඩ් මරණ 5ක්. තිදෙනෙකු නිවසේදී මිය ගොසින්. වැලිකඩ රැඳවියන් 6කටත් කොවිඩ්. ලබන සඳුදායින් පසු බස්නාහිර ඇඳිරි නීතිය ඉවත් කිරීමේ සූදානමක්. නිරෝධායන ක්‍රියාවලිය තරයේ නිරීක්ෂණය කළ යුතු බවට ජනපතිගෙන් උපදෙස්. මිනිත්තු 20කදී කොවිඩ් රෝගීන් හඳුනා ගන්නා ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ලක්ෂ 2ක් ආනයනය කරේ. ශේෂ්ඨය තුලදීම විනාඩි 10ක් 15ක් ඇතුළත මේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල ප්‍රමාදයි. බයිඩන් ඉදිරියෙන් ට්‍රම්ප් අධිකරණයට සිරස්තල. This is Other Therana Prime Time with Naomi Fernando and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංකයේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මෙරට තවත් COVID-19 මරණ 5ක් අද පස්වරුවේ වාර්තා වුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොළඹ පදිංචිකරුවන් වන ඔවුන්ගෙන් තිදෙනෙකුම නිවසේදී මිය ගොස් ඇති බවයි. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ යනවා. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 6 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙරටින් තවත් COVID-19 වෛරස ආසාදිතයන් 5 දෙනෙකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද පස්වරුවේ තහවුරු කළා. කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු පිඹුර මූලික රෝහලේදී ඊයේ මිය ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම පුද්ගලයා දීර්ඝකාලීනව වකුගඩු රෝගයකින් පෙළී ඇති බවයි. එමෙන්ම වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාව පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය එහිදී මිය ගොස් තිබෙනවා. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක් කොවිඩ් හේතුවෙන් මිය ගොස් ඇත්තේ සිය නිවසේදී. මරණයට හේතුව වී ඇත්තේ COVID-19 වෛරසය නිසා ඇති වූ හෘදයාබාධයක්. එමෙන්ම කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි තවත් කාන්තාවක් සිය නිවසේදීම මිය ගොස් තිබෙනවා. ඇයගේද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි. මරණයට හේතුව වී ඇත්තේ වෛරසය නිසා සිදු වූ පෙනහළු ආසාදනයක්. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකුද සිය නිවසේදීම මිය ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ වෛරසය ආසාදනය වීම නිසා ඇති වූ හෘදයාබාධයකින් ඔහු මිය ගොස් ඇති බවයි. පළවෙනි අවස්ථාවේ ඉඳන් මාස 9ටම මරණ සිද්ධ වුණේ 13යි. නමුත් මේ දින කිහිපය ඇතුළත අපිට සති දෙකක් වගේ කාලය ඇතුළත මරණ 11ක් වාර්තා වෙලා තියෙනවා. එතකොට රෝගයේ ව්‍යාප්තිය වගේම මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් උත් යම් බැරෑරුම් තැනකට අපි ගමන් කරලා තියෙනවා කියන එක පැහැදිලියි. දැන් මේ මැරිච්ච සමහර අයගේ ප්‍රතිඵල අපිට කොවිඩ් රෝගියෙක් කියලා දැනගන්නේ මරණ පරීක්ෂණයේදී. ඒ කියන්නේ සමහර දිනේ ගෙවල් වල තමයි මරණයට පත් වෙලා තියෙන්නේ. මේක අපේ විශේෂ අවධානයට ලක් විය යුතු දෙයක්. නමුත් අපිට ප්‍රායෝගිකව පේන දේ තමයි මේ වෙලා තියෙන මරණ සංඛ්‍යාව සහ දැන් නිවාසාශ්‍රිතව මරණ සිද්ධ වෙන තත්ත්වය යටතේ ඊටාම පැහැදිලිව ඉදිරියේදී මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් උත් අපිට මීට වඩා වැඩියෙන් කතා කරන්න වෙයි කියන කාරණය. එතකොට සමහර දෙනෙක්ගේ PCR මුලින් නෙගටිව් වෙලා තිබිච්ච අය තමයි මරණයෙන් පස්සේ පොසිටිව් වෙලා තියෙන්නේ. එතකොට නැවත අර අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයත් නිර්දේශ කරන රිපීටඩ් ටෙස්ටිං කියන්නේ PCR පරීක්ෂණ නැවත කිරීමේ අවශ්‍යතාවය ඊටාම පැහැදිලිව මේ මරණ ඔස්සේ තහවුරු වෙනවා. අනිත් කාරණේ තමයි මේ වයසක අය තමයි ගොඩක් මේ ගෙවල් වල මැරලා තිබුණේ. එතකොට ඒකෙන් පැහැදිලි වෙන දේ තමයි මේ අය සමාජයට ගිහිල්ලා නෙමේ රෝගේ අයට බොහුනේ. වෛරසය ගෙදෙට්ට ඇවිල්ලා. ඒ ජනතාව විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා මේ මොහොතේදී අපි අවදානම් කණ්ඩායමට රැක බලා ගන්න. තවත් COVID-19 වෛරස ආසාදිතයින් 443ක් ඊයේ දිනේදී හඳුනා ගැනුණා. ඉන් වැඩිම සංඛ්‍යාව වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 212ක්. ගම්පහින් 62ක්, කළුතරින් 20ක්, රත්නපුරයෙන් 9ක්, නුවර එළියෙන් 6ක්, මාතරින් සහ මහනුවරින් 3ක් බැගින් කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් 2 දෙනෙකු බැගින්ද ඊයේ හඳුනා ගැනුණා. විවිධ පොලිස් ස්ථානවලින් ආසාදිතයින් 94ක්, කොළඹ පිහිටි රජයේ ආයතනයකින් 5ක්, නිරෝධායන මධ්‍යස්ථානවලින් 25ක්ද ඊයේ වාර්තා වූ රෝගීන් අතරට අයත්. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්. කොළඹ නගරයේ ආශ්‍රිතව ඊයේ COVID-19 වෛරස් ආසාදිතයින් 170ක් සොයාගෙන තිබෙනවා. ඉන් වැඩිම සංඛ්‍යාව වාර්තා වන්නේ කොළඹ උතුර සහ බොරැල්ල ප්‍රදේශවලින්. ඔවුන් අද රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ අතර බොරැල්ල පොලිසියේ තවත් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත්තේ එහි සමස්ත ආසාදිතයින් ගණන 48ක් දක්වා ඉහළ යමින්.
කොළඹ කොටුව පොලිසියේද තවත් 17 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලින් දැනට සොයාගෙන ඇති කොවිඩ් ආසාදිත නිලධාරීන් ගණන 180ක්. එමෙන්ම නිලධාරීන් 257ක් නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කර තිබෙනවා. පොලිසිය පැවසුවේ දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලින් දැනට හඳුනාගෙන ඇති වෛරස් ආසාදිතයින් ගණන 297ක් බවයි. ඔය රෝගීන් දවසින් දවස බිහි වෙන්නේ පොලිසිය දැන් රාජකාරී කරන අයගෙන් නෙමෙයි. ඒ අය නිරෝධායන කඳවුරු 3ක නිරෝධායනය වෙනවා. ඒ වගේම බැරැක්කවල කඳවුරු වල නිරෝධායනය වෙනවා. ඒ අයගේ PCR පරීක්ෂණ වල ප්‍රතිඵල තමයි ඔය නිකුත් වෙන්නේ. කෙසේ වෙතත් අපි ඒ තත්ත්වය පාලනය කරලා තියෙනවා. ඒ වගේම පොලිසියේ කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා. එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් 7 දෙනෙකුට පිරිමි අංශයේ රැඳවියන් 2 දෙනෙකුට හා බන්ධනාගාර නියාමකවරයෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. පිරිමි රැඳවියන් 2 දෙනා බෑතකදී බන්ධනාගාරගත වූවන්. ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණවලදී. කෙසේ වෙතත් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති ආකාරය මෙතෙක් අනාවරණ වී නැහැ. විශේෂයෙන් මෙම රැඳවියෝ රඳවලා තිබ්බේ වැලිකඩ බන්ධනාගාරයේ නැව රැඳවියන් ඇතුළත් කරන අංශයේ. ඉතින් ඒක නිසා මෙම රැඳවියෝන්ගේ අපි දෛනිකව සිදු කරන PCR පරීක්ෂණයෙන් තමයි මේ රැඳවියන් පොසිටිව් බවට අපිට දැනගන්න ලැබුණේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ උපදෙස් අනුව අපි මේක ඉදිරියේදීත් ව්‍යාප්ත නොවන විදිහට ඒ අවශ්‍ය කටයුතු මේ වෙනකොට සිදු කරලා තියෙනවා. මේ අතර තවත් වරාය සේවකයන් 11කටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. කොළොන්නාව නගර සභාවේ සේවකයන් 30 දෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ සමග කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86ක්. අපේ ජේසිබියන්ට ක්‍රියාකරුයි කම්පැක්ටර් අතේ ඒදුරු මහතයි ඊළඟට කොම්පෝස්ට් අංගනේ බාරකරු ඒ තුන්දෙනා වාර්තා වෙලා තියෙන කොරෝනා රෝගීන් ලෙස. ඒ අයගේ ආශ්‍රිතයන් ඉන්නවා කීප පොලක්. ඒ ආශ්‍රිතයන් නිසා අපිට දැන් කොරෝනා නගර සභා සීමාවේ කසල කළමනාකරණය කරගන්න අපහසු තත්ත්වයක් උදාලා තියෙනවා. කම්කරුවෝ නැහැ, රියදුරන් නැහැ, සේවක අඩුපාඩුවක් තියෙනවා. මේ අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමග එහි සියලු මෙහෙයුම් යලි නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය වී තිබෙනවා. කෙසේ වෙතත් අපි මේ වෙනකොට මහජන සේවාවක් විදිහට ගාස්තු අය කිරීමකින් තොරව රෝහල් වල ලියාපදිංචි සායනික රෝගීන්ගේ බෙහෙත් ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු වලට කිසිදු බාධාවක් නොවන විදිහට ඒ කටයුතු සැලසුම් කරලා තියෙනවා. තැපැල් මූලස්ථානයේ ආශ්‍රිතව ඒ සඳහා වූ විශේෂ කවුලක් විවෘත කරමින් අපි ඖෂධ බෙදා හැරීමේ කටයුතු කරන්නට සියදු වෙනවා. ජායල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ප්‍රදේශ කිහිපයකින් ඊයේ COVID-19 වෛරස් ආසාදිතයින් 33ක් වාර්තා වී තිබෙනවා. ඉන් 6ක් රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත නිලධාරීන්. මොවුන් සියලු දෙනාම පෑලියගොඩ ආශ්‍රිතයින් වනවා. මාවනෙල්ලේ පදිංචි තවත් 9 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ අතර පසුගියදා විවාහ වූ යුවලක්ද සිටින බවයි. ඔවුන්ගේ විවාහ මංගල්‍යයට සහභාගී වූ 120 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. මාවනෙල්ල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගැමුණු වික්‍රමසිංහ මහතා පැවසුවේ මනමාල මහතා කොළඹ පොලිස් ස්ථානයකට අනුයුක්ත පොලිස් නිලධාරියෙක් බවයි. කොවිඩ් ආසාදිත මනමාලිය උඳුගොඩ රෝහලට යොමු කරනු අතර මනමාලයා කෑගල්ල දිසාවේ රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝහලක් වෙත යොමු කර තිබෙනවා. ඇතරම අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්ගෙන් අවසරයකින් තොරව තමයි ඒ කටයුත්ත කරලා තියෙන්නේ. ඒ ස්ථානයට 150ක පමණ ප්‍රමාණයක් රැස් වෙලා තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරලා නැහැ. අත් වශයෙන්ම අපි ඉදිරියේදී ඒ නීති කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර දරණීගල ප්‍රදේශයේ තිදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ අතර අවුරුදු 13ක දරුවෙක් කැලණිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් නිලධාරියෙක් හා මාළු වෙළෙන්දෙකුද සිටින බවයි. ඔවුන් සියලු දෙනාම නිරෝධායනය වෙමින් සිටි අයයි. මේ අතර හොරණ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයන් පිරිසකට පසුගියදා COVID-19 වෛරසය ආසාදනය වීමත් සමග එහි තවදුරටත් සිදු කළ PCR පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ තවත් 6 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි. එබැවින්ම අදාළ කර්මාන්ත ශාලාවේම සේවය කරන ඇහැලියගොඩ දම්මුලවන පදිංචි කාන්තාවකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඇගේ සැමියාට සහ දියණියටද වෛරසය ආසාදනය වී ඇති බවයි. එමෙන්ම කල්පිටිය මූලික රෝහලේ උපස්ථායකයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ මොහු පෑලියගොඩ ආශ්‍රිතයෙක් බවයි. ඒ හේතුවෙන් එහි හෙදියක් හා තවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 2 දෙනෙක් නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර කුලියාපිටියේ පිහිටි පෞද්ගලික ආයතනයක 30 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. එය තහවුරු වී ඇත්තේ ආයතනයේ සේවකයින්ට අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණවලදී. සෞඛ්‍ය අංශ පැවසුවේ මොවුන්ට වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
මේ අතර කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති නිසා ඉහළම ප්‍රමුඛතාවයේ ලබා දී බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර පිළිබඳ විමර්ශන කිරීමට පත් කළ කණ්ඩායම පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර බඩකලපුව පූනානිහි පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සහ කාර්ය මණ්ඩලයේ මානසික සුවය වර්ධනය කිරීම සඳහා සංගීත ප්‍රසංගයක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. මේ අතර අද පස්වරුවේ තවත් COVID-19 වෛරස් ආසාදිතයින් 213ක් අලුතින් හඳුනා ගැනුණා. ඔවුන් සියලු දෙනා පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර මේ වන විට 8713ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 1041ක් මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලා සේවකයන් වන අතර 1007ක් පෑලියගොඩ මාළු වෙළඳපොළ හා සම්බන්ධ පුද්ගලයන්. අනෙක් 6665 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හා පෑලියගොඩ මාළු වෙළඳපොළට සම්බන්ධ ආශ්‍රිතයන්. මෙම පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2785ක් පූර්ණ සුවය ලබා තිබෙනවා. මෙරට සමස්ත COVID-19 වෛරස ආසාදිතයින් ගණන 12400ක්. අද ආසාදිතයින් 765ක් පූර්ණ සුවය ලැබූ අතර එය දිනකදී සුව වූ වැඩිම සංඛ්‍යාවයි. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ තමයි පළවෙනි රෝගියා චීනෙන් වාර්තා වෙන්නේ. දැන් මේ අවුරුද්දේ නොවැම්බර් 27 වෙනකොට කොවිඩ් රෝගයට වර්ෂයක් ගත වෙලා. තවම ඖෂධයක් හොයාගෙනත් නැහැ. එන්නතක් හොයාගෙනත් නැහැ. නමුත් ලෝකේ රටවල් කොවිඩ් එක්ක තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනවා. එහෙම කරන්නේ අලුත් මැජික් එකක් එක්ක නෙවෙයි. ඒ තමයි තමන්ට හදාගන්න නැතුව ඉන්න අපි හැමදාමත් දෙන උපදෙස් ටික ඕන් පිළිපැදීම තුලින් තමයි මේ කාර්යය කරන්නේ. ඔබට හැමදාමත් කතා කරපු සෞඛ්‍ය පුරුදු ටික කරන්න. ගෙදර යනකොට කොවිඩ් අරන් යන්න එපා. පොලිසියවත් හමුදාවේ මහත්තුරුන්වවත් සෞඛ්‍ය අමාත්‍යාංශයවත් රවට්ටන්න හදන්න එපා. රැවටෙන්නේ ඔබම තමයි. කරුණා කරලා සෞඛ්‍ය නීති රීති වලට නිරෝධායන නීති රීති වලට ගරු කරන්න. කොවිඩ් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන්. ලබන සඳුදායින් පසුව බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අද පෙරවරුවේ දෙරණ අරුණ වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට නම් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් සහයෝගය දැක්විය යුතු බවයි. නිරෝධායන ඇඳිරි නීතිය සහ නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් සොයා අදත් මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. සායනට ගියා සායනේ කාඩ් එකක් තියෙනවා. කාඩ් එකේ ඒක තියලා වරකපොල ගෙදර. එහෙම බෑනේ මහත් අදවාලා දැන් වරකපලේ ගියා. සබරගමින් දැන් මේ බස්නාහිරට ඇවිල්ලා. බස්නාහිරින් දැන් ඔයාලා යනවා වයඹට. එහෙම යන්න දෙන්න බෑනේ. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ මත්පැන් සාදයක් සහ සුදු පිටියක් පවත්වාගෙන ගිය පුද්ගලයන් 8 දෙනෙකු ජාඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් බත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට පියවර ගන්නුණා. එමෙන්ම ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. බණ්ඩාරගම අටුල්ගම ප්‍රදේශයේ කතනාංකය එකට කතා කරාම කුලී රථයක් සමාගමෙන් රථ 3කට බලපත්‍ර ලබා ගත්තා. මේ එක බලපත්‍රයක් රියදුරුට ෆොටෝකොපි ගහලා නම වෙනස් කරලා ව්‍යාජ ලෙස හදලා විකුණලා තිබුණා. අටුල්ගම ප්‍රදේශයේ පුද්ගලයෝ 30 දෙනෙකුට. කෙනෙක්ට රුපියල් 15000යි බලපත්‍ර 3ටම 45000ක්. ඒ නිසා අපි එවැනි බලපත්‍ර ලබා ගන්න අයට දරුම් දෙනවා. කිසිම ආකාරයක මෙවැනි ක්‍රියා කරන්න එපා. නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම අද සිට ආරම්භ කර තිබෙනවා. යම්කිසි නිරෝධනය කරන ලද පවුලකට මේ සලාකිය ලැබුණ නැත්නම් තමන්ගේ ග්‍රාමීණධාරීට එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවලට නිරෝධනය කරන පවුල් සඳහා සම්බන්ධීකරණය කිරීමට අදාළ පොලිස් නිලධාරිය දැනුම් දීමක් කරන ලෙස මයිල්ලා සිටිනවා. එසේමත් නොමැතිනම් 2.369 දුරකථන ඇමතෙනින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට දැනුවත් කරන්න. එහෙම නැත්නම් ඔබ ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුවත් කරාම කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් සඳහන් කළේ නව වසර සඳහා වන පාසල් නිල ඇඳුම් ලබා දීම දෙසැම්බර් 25 වන විට සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි. දෙසැම්බර් 25 වෙනකොට හැම දරුවෙකුටම නිල ඇඳුම නිවැරදිව ඉතාමත්ම ප්‍රමිතියට හරියට කලට වේලාවට ලබා දීමට අවශ්‍ය කරන පසුබිම මේ වෙන විට සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මේ වන විටත් අපි ආරම්භ
කරලා තියෙනවා පාසල් පෙළ පොත් ටික දරුවන්ට ඉතාමත්ම කඩිනමින් ලබා දීමේ ඒ වැඩ පිළිවෙල. මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආදායම් බදු වාර්තා බහර දීමේ කාලය ලබන වසරේ පෙබරවාරි මාස 28 වෙනිදා තෙක් දීර්ඝ කර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් නදුන් ගුරුගේ මහතා ජනතාවට දැනුම් දෙනවා. ඒ අතර අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා. රැපිඩ් ටෙස්ට් කිට් ලංකාවට ගේන්නත් ගජමිතුරු සමාගමකට මේ හරහා මේ වන විට විශාල තොග ඇනවුම් කරලා තියෙනවා ඒ ආයතනය. අධික මුදලකට මිලකට තමා මේ රැපිඩ් ටෙස්ට් කිට් ලංකාවට දැන් එන්නේ. ඒ නිසා එතනත් කොවිඩ් වසංගතය වසන්තයක් කරගෙන තියෙනවා. මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් සිංගප්පූරුවේ ටීම්සෙක් පදනම විසින් වෙන්ටිලේටර් යන්ත්‍ර 50ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද පරිත්‍යාග කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එම යන්ත්‍රවල වටිනාකම රුපියල් මිලියන 80කට අධික බවයි. මේ අතර බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දෙරණ අරුණ වැඩසටහනට එක්වමින් මෙලෙස අදහස් පළ කළා. දින 10ක් වගේ එක දිගට නිරෝධායන ඇඳිරි නීතිය යොදවලා බලාපොරොත්තුනේ අන් කිසිවක් නෙමෙයි වැඩිම ජනගණත්වයක් තිබෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතර පුද්ගලයෙක්ට මේක ව්‍යාප්ත වීම අවම කිරීමට. ඉතින් ජනාධිපතිතුමා අපිට පැහැදිලි උපදෙස් දුන්නා කෙසේ හෝ මේ දින 10 තුල කරගත යුතු සියලුම PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අරගෙන අනිවාර්යයෙන්ම බස්නාහිර පළාත නම් වෙන හමුදා උදෑසන 5 වෙනකොට අනිවාර්ය විවෘත කිරීමට කටයුතු කරන්නයි කියලා. ජනාධිපතිතුමා කිසිසේත්ම බලාපොරොත්තුවක් නැහැ ඉන් ඉදිරියටත් මේක කරගෙන යන්න. ඉතින් ඒක හින්දා ජනතාවගේ අතේ මේක තත්ත්වෙ තිබෙන්නේ ඔබ කටයුතු කරනවා නම් ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමට වග බලා ගන්නවා නම් අපිට මේ තත්ත්වෙන් මිදීමට හැකියාවක් තිබෙනවා. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්ධනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ නිලධාරී හමුවකදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය කොවිඩ් පාලනයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කළා. කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවට හඳුනාගත් සියලු පවුල් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර පවුල් 31457ක 84000ක් මෙලෙස නිරෝධායනයට ලක්වනවා. අපි කර්ෆියු අහක් කරනකොට පැහැදිලිවම කියන්න ඕන ක්වරන්ටයින් අහක් වෙන්නේ නැහැ කියන එක. ඒක හරියටම ඒ විදිහටම තියන්න ඕන. කර්ෆියු කාලේ සිස්ටම් එක හදා ගන්න ඕන. මොකද මේ කාලේ එහෙම යන්නේ නැහැ. ඔක්කොම රෙස්ට්‍රික්ට් වෙලා තියෙනවා. මේ හැම එක්කෙනෙක්ම හෝම් ක්වරන්ටයින් කළා ඒ ගෙදර අයිඩෙන්ටිෆයි කළා ඒකෙන් යන්නේ නැති වෙන විදිහට අයිඩෙන්ටිෆයි කළා මේ ඔක්කොම දැම්මනම් අපි දන්නවා ඊට පස්සේ අපි මේක ගලවුවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක එන්ෂුවර් කරගන්න ඕනේ මේ දවස් ටිකේ. පුද්ගලයෙකුට කොවිඩ් වැළඳී අධ්‍යයයි මිනිත්තු 20ක කාලයක් තුළදී හඳුනාගත හැකි නවතම ක්ෂණික ප්‍රතිහේජනක පරීක්ෂණ කට්ටල ලක්ෂ 10ක් මෙරටට ආනයනය කිරීමට පියවරගෙන තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති මෙම පරීක්ෂණය මගින් කොවිඩ් ආසාදිතින් හඳුනා ගැනීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතයි. මෙමගින් දැනට සිදු කරන PCR පරීක්ෂණවලට වඩා අඩු කාලයකින් හා අඩු පිරිවැයකින් ආසාදිතයන් සොයාගත හැකි වනවා. යම් පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙකුද නැද්ද යන්න තහවුරු කර ගැනීම PCR පරීක්ෂණ මගින් සිදු කෙරෙන අතර එය සම්පල ලබා ගැනීමේ සිට අවසන් වාර්තාව නිකුත් කිරීම දක්වා පැය කිහිපයක් ගතවන ක්‍රියාවලියක්. ගෙවුණු සතිය සැලකිල්ලට ගෙන බැලීමේදී දෛනිකව PCR පරීක්ෂණ 9900ත් 12200ත් අතර සංඛ්‍යාවක් සිදු කර ඇති අතර එම සාම්පල වලින් 200ත් 650ත් අතර සංඛ්‍යාවක් ආසාදිතයින් බව දෛනිකව හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනා ගැනීමේ අවශ්‍යතාව ඉහළ යාමත් සමග ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා තීරණය කරනු ලැබුවා. එමගින් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු විය හැකිද නැද්ද යන්න මිනිත්තු 20ක් වැනි කෙටි කාලයක් ඇතුළත හඳුනාගත හැකිවීමත් එක් කට්ටලයක් රුපියල් 1200ක් පමණ අවම මිලක පැවතීමත් විශේෂත්වයක්. මේකෙන් අපිට ඉතා ඉක්මනින් ශේෂ්ඨය තුළදීම විනාඩි 10ක් 15ක් ඇතුළත ඒ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෛරසය තිබෙනවා නම් ඒ වෛරසය අපිට හඳුනා ගන්න පහසු ක්‍රමයක්. ඒක අපිට හඳුනා ගන්න පුළුවන් මේ විශාලම ශේෂ්ඨ කටයුතු වලදී ඒ වගේම විශාල වශයෙන් අපිට පරීක්ෂා කරන්න ඕන එතෙන්ටම ගිහිල්ලාම ක්ෂණිකව පරීක්ෂණ කරලා ප්‍රතිඵල ලබා දීලා අපිට වෙන් කර ගන්න පුළුවන් වෙනවා
ඒ රෝගී. මෙම ක්‍රමවේදයේදී සැකසහිත පුද්ගලයෙකුගෙන් ලබා ගන්නා සෙම පටල එම ස්ථානයේදීම පරීක්ෂණ කට්ටලේ ඇති අදාළ රසායනික සංයෝග සමග මිශ්‍ර කර තිබෙන්නට හැර ඔහුට රෝගකාරකය වැළඳී ඇද්ද යන්න මිනිත්තු 15ත් මිනිත්තු 20ත් අතර කාලයක් තුල හඳුනා ගැනෙනවා. මෙය අහඹු පරීක්ෂණ ඉහළ නැංවීමටද ඉවහල් වනු ඇති. දැනට කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දෛනිකව සැකසහිත පුද්ගලයන් දසදහසකගෙන් පමණ PCR පරීක්ෂණ සිදු කෙරුණත් මෙම ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ මගින් එවන් විශාල ප්‍රමාණයක් කෙටි කාලයක් තුළ පරීක්ෂාවට ලක්කර හැකිවීමත් ඒ තුළින් PCR පරීක්ෂණ සඳහා අනවශ්‍ය ලෙස වැයවන කාලය ශ්‍රමය සහ මුදල අවම කරගත හැකිවීමත් නිසා රෝග පරීක්ෂාවන්ද වේගවත් වනු ඇති. මේ ඉක්මන් එය මගින් PCR පරීක්ෂණ සංඛ්‍යාවට වඩා රෝගීන් හඳුනා ගැනීම වැඩිපුර කරන්න අවශ්‍ය නම් ඇන්ටිබොඩි සහ ඇන්ටිජන් පරීක්ෂාව මගින් ඒ කළ හැකි. වඩාත් සාර්ථක PCR එක මගින් තමයි වෛරස් එක හඳුනා ගන්න පුළුවන්. හැබැයි වෛරස් එක ශරීරගත වෙලා තියෙනවද නැද්ද කියලා හඳුනා ගන්න ඇන්ටිජන් පරීක්ෂාවෙන් පුළුවන්. අපිට යම් තැනක් එනවා එතනින් එහාට PCR ප්‍රමාණය වැඩි කර ගැනීමේ අපහසුතාවයක් එනවා. එතෙන්දී තමයි වැදගත් වෙන්නේ විකල්ප හඳුනා ගැනීම. ඒ වගේ විකල්පයක් තමයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක. එහෙම නැත්නම් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාව. අපි විශ්වාස කරනවා මේ ක්‍රමවේදය විශේෂයෙන්ම ප්‍රජාව තුළ අහමු සමාජ නීති පරීක්ෂා සීම්ස්ලා මේ අලුත් ක්‍රමවේදය පාවිච්චි කළ හැකි. ඒ නිසා ඉතාම පැහැදිලිව PCR එකක් අනිවාර්ය කළ යුතුයි. ඒ පරීක්ෂාවට දෙන විකල්පයක් විදිහට ඇන්ටිජන් ටෙස්ට් එක පාවිච්චි කළ හැකි නම් විශේෂඥයන්ගේ මතය අනුව ඒ විකල්පයේ ඒ අවස්ථාවේදී පාවිච්චි කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මෙලෙස මෙරටට ආනයනය කරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කරන ලද පරීක්ෂණ කට්ටලයි. මුල් අධීර යටතේ එම කට්ටල ලක්ෂ 2ක් ඊයේ දිනේදී දකුණු කොරියාවේ සෝල් නුවර සිට මෙරටට ආනයනය කර ඇති අතර ඉදිරි සතියක කාලය තුල තවත් කට්ටල ලක්ෂ 8ක් ගෙන්වීමට සැලසුම් කර තිබෙනවා. එම පරීක්ෂණ කට්ටල මූලිකව යොදා ගැනීමට අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ආයතනවල ලක්ෂ 8කට ආසන්න සේවකයන් පරීක්ෂාවට ලක් කිරීම සඳහායි. ඒ කර්මාන්ත ශාලාවල නිෂ්පාදන ක්‍රියාවලින් අඩපණ නොවී පවත්වාගෙන යාම සඳහා සේවක සුරක්ෂිතතාව කඩිනමින් තහවුරු කර ගැනීමේ අරමුණින්. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයද මින් පෙර ප්‍රකාශ කළ පරිදි අහඹු පරීක්ෂාවන් ඉහළ නැංවීමටත් එමගින් කොවිඩ් පොකුරු ව්‍යාප්තීන් මුල් අධීරයේදීම හඳුනා ගැනීමටත් මෙමගින් ඉඩ සැලසෙනු ඇති. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තිබෙන කට්ටල තමයි අපේ ලංකාවට ගෙන්වීමට අවසර දීලා තියෙන්නේ. ඒ සාම්පල අපිට ලැබිලා තියෙනවා. ඒ සාම්පල වල ප්‍රතිඵලය අනුව අපි ඉදිරියේදී මේ සම්පූර්ණ අපිට අවශ්‍ය සාම්පල් කට්ටල ප්‍රමාණය අනුම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. දිවයින පුරා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ශාලාවල කටයුතු අකණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා. ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ එම්.කේ.ඩී. ලොරන්ස් මහතා ප්‍රකාශ කළේ කර්මාන්ත ශාලා මුළු මුනින්ම වසා දැමුවහොත් එය මෙරට අපනයන ආදායමට බරපතල බලපෑමක් එල්ල කරන බැවින් සෞඛ්‍ය ආරක්ෂිතව එම කටයුතු පවත්වාගෙන යාම සඳහා උපදෙස් දී ආයෝජන මණ්ඩලයේ යටතේ දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 1800කට ආසන්නයි. පසුගිය වසරේ ආර්ථික දත්තවලට අනුව මෙරට අපනයන විදේශ විනිමයෙන් 70%ක ප්‍රමාණයක් උපයාගෙන ඇත්තේ ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති හරහා වන අතර එය සංඛ්‍යාත්මකව ඇමරිකානු ඩොලර් බිලියන 7.9ක්. COVID-19 අධි අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස නම් කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වෙළඳ කලාප 5ක් පවතින අතර ඒ කටුනායක බියගම මල්වත්ත වතුපිටිවල සහ මීරිගම යන වෙළඳ කලාපයි. එම වෙළඳ කලාප තුළ 80,000කට අධික සේවක සේවිකාවන් සංඛ්‍යාවකට රැකියා අවස්ථා සලසා දී තිබෙනවා. කෙසේ වෙතත් ආයෝජන මණ්ඩලයේ වෙළඳ කලාප තුළින්ද ආසාදිතයින් හඳුනා ගැනුණු පසුබිමක වුවද අදාළ වෙළඳ කලාප සම්පූර්ණයෙන්ම වසා තැබීමට ආණ්ඩුව පියවර ගනු ලැබුවේ නැහැ. මොන වගේ අවශ්‍යතාවයක්ද තියෙන මේ අවස්ථාවේ මේ කර්මාන්ත ශාලා වැසෙන්නට නොදී පවත්වාගෙන යන්න අපිට? එක පැත්තකින් අපේ දේශීයව අපේ මිනිස්සුන්ට ඍජුව බලපානවා මිනිස්සුන්ගේ ආර්ථිකයට. අනිත් පැත්තෙන් ගත්තොත් මේ ආයෝජකයන්ට ලබා දෙන ඇණවුම් තියෙනවා. එතකොට මේ ඇණවුම් ලබා දෙනකොට මේගොල්ලෝ සටන් කරන්නේ කාලයත් එක්ක. අවල් කාලයට මේ කියන දවසට මේ අවශ්‍ය කරන ප්‍රමිතියට මේ නිෂ්පාදනයේ ඒක ලබා දීපු ඇණවුම ලබා දීපු පුජලට ඇව්වේ නැත්නම් ඒ සමාගමට ඇව්වේ නැත්නම් මෙයාට අනිවාර්යෙන් ඒකට වෙම ඩැමරේජස් ගෙවන්න වෙනවා. එතකොට මේ ඇණවුම් වෙනත් රටවලට ගමන් කරන්න
අපිට සිද්ධ වුණොත් එහෙම සම්පූර්ණයෙන්ම අපේ ආයතන වහලා දාලා කලින් කිව්වාගේ අයි ආයතන වහන්නේ සෞඛ්‍යාංශ විසින් මේවා නවත්තන්න නැති කියන එක අපිට එහෙම කල්පනා කරන්න බෑ අද. කර්මාන්ත ශාලාවල කටයුතු නවතා දැමීමට නොහැකි පසුබිමක එම කර්මාන්ත ශාලා තුළ වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනම මාර්ගෝපදේශ මාලාවක් ලබා දී තිබෙනවා. ඒ අනුව COVID-19 පැතිර යාම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති මුඛ ආවරණ පැළඳ සිටීම, නිරන්තරයෙන් සබන් යොදා දත් සේදීම සහ ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීමට අමතරව තවත් මාර්ගෝපදේශ ගණනාවකට අනුගත වීමට කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට සිදුවනු ඇති. නිෂ්පාදන කාර්ය සඳහා යොදාගනු ලබන යන්ත්‍ර සූත්‍ර මතුපිට දිනකට අවස්ථා කිහිපයකදී මධ්‍යසාර අන්තර්ගත දියරයකින් පිරිසිදු කර විෂබීජ හරණය සිදු කළ යුතු වනවා. ඊට අමතරව දිවා ආහාරය අතරතුරදී ආපන ශාලාවල රැඳී සිටීමට අවසර හිමිවන්නේ මීටර 1 පරතරයක් පවත්වා ගනිමින්. එමෙන්ම සැක සහිත රෝග ලක්ෂණ සහිත සේවකෙක් හමු විගස ඔහු හෝ ඇය වහම කර්මාන්ත ශාලා පරිශ්‍රයේම පෞද්ගලික වැසිකිලි පහසුකම්ද ඇති කාමරයක නිරෝධායනයට යොමු කර එම අවස්ථාවේම ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කළ යුතු වනවා. සේවකයින් කිහිප දෙනෙක්ම COVID-19 ආසාදිතයින් බවට හඳුනාගනුනොත් සම්පූර්ණ ගොඩනැගිල්ලම පැය 48ක කාලයකට වසා තබා විෂබීජ හරණය සිදු කළ යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වනවා. විශේෂම ඔවුන් නිවසේ සිට ප්‍රවාහනය කිරීමේ සිට රාජකාරී අවසන් වෙලා නිවසට යෑම දක්වා ආයෝජන මණ්ඩලය මොන වගේ පියවර දරන් තියෙන පොදු ප්‍රවාහන සේවාවල ඒමට හැකියාවක් ලබා දෙන්න බෑ. අනිවාර්යයෙන්ම කර්මාන්ත ශාලා විසින් එක තියෙන මාර්ගවලට ඒ නිශ්චිත දුරස්ථභාවය තියාගෙන පුළුවන් තරම් සේවකයෝ ගෙන්වා ගැනීමට කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ මෑතකදී අපි තීරණයක් ගත්තා මෝටර් සයිකල් වල පවා එන්න අපි ඇඳරි නීති බලපත්‍රයක් ලබා දෙන්නේ නැහැ. ගේට්ටුව ගාවෙන් ඇතුල් වෙනකොට අනිවාර්යයෙන් මේවා ටික චෙක් කරලා බලනවා අපේ ආරක්ෂක කණ්ඩායම විසින්. කර්මාන්ත ශාලාවට ගියාට පස්සේ ඒ ක්‍රමවේද වෙනම තියෙනවා. එතකොට සමහරලාට අපිට සිද්ධ වෙනවා ඊටාම හදිස්සිය කර්මාන්ත ශාලාවලට අපේ කණ්ඩායම යවන්න. සමහර PHI මහත්තයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෛද්‍ය නිලධාරිතුමා වෙන්න පුළුවන්. නව ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් අමරිකාවේ අවධානය යොමු වෙද්දී එරට දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. අමරිකාවෙන් ඊයේ දිනේදී වාර්තාගත කොවිඩ් ආසාදිතයින් ගණනක් හමු වූ අතර එම අගය ලක්ෂය ඉක්මවා ගියා. ඒ සමග එරට සමස්ත ආසාදිතයින් ගණන 98 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මැතිවරණ සතියේදී පමණක් එරටින් වාර්තා වන ආසාදිතයින් ගණන ලක්ෂ 6කට වැඩි අතර දින 7කදී එතරම් ආසාදිතයින් ගණනක් වාර්තා වූ පළමු අවස්ථාවද එයයි. මේ අතර රටට නව සංචරණ සීමා හඳුන්වා දීමට ඉතාලි රජය පියවර ගත්තා. ඒ යටතේ මීට පෙරත් වසංගතයේ වැඩි බලපෑමකට ලක් වූ උතුරු දිග ලොම්බාඩි කලාපය වසා දමා තිබෙනවා. ඉතාලියේ ආර්ථික කේන්ද්‍රස්ථානය වන මිලාන් නගරයේද වසා දැමිනු ඇත. ලන්ඩන් නුවර ඇතුළු එංගලන්තයටද අද සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. යුරෝපයේ රටවල් රැසක යලි සංචරණ සීමා පනවමින් සිටින්නේ ගත වූ සතියේදී කලාපයේ ආසාදිතයින් ගණන 22%කින් ඉහළ ගොස් මරණ ප්‍රතිශතයද 43%කින් ඉහළ ගොස් ඇති පසුබිමකයි. ඉන්දියාවේ නවදිල්ලි අගනුවර තෙවැනි කොවිඩ් රැල්ලට මුහුණ දෙමින් සිටින බව ප්‍රධාන ඇමති අරවින්ද් කේජ්රිවාල් පවසනවා. ඉන්දියාවේ ආසාදිතයින් ගණන ක්‍රමයෙන් පහළ යමින් පැවතියත් දිල්ලියේ ආසාදිතයින් කැපී පෙනෙන ලෙස ඉහළ යාම මෙම නිගමනයට හේතුව බව වාර්තා වනවා. ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 4.84 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර ගෝලීය කොවිඩ් මරණ ගණන දැක්ුණේ 12,31,699ක් ලෙසයි. සහල් වර්ග 4කට අදාළව සහල් නිෂ්පාදකයන් සහ මෝල් හිමියන් සහල් විකිණිය යුතු උපරිම මිලක් නියම කරමින් ඊය රාත්‍රියේ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. කෙසේ වෙතත් සහල් තොග වෙළඳුන් පවසන්නේ නව පාලන මිලට සහල් ලබා දීමට නොහැකි බව පවසමින් මෝල් හිමියන් තමන්ට සහල් තොග නිකුත් නොකරන බවයි. බෙලග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ කොළඹ තොග වෙළඳපොලේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු සහල් මිල ගණන් පිළිබඳ සොයා බැලීමක් කළා. नाडु मध्य नवीन में हट देनी चाहिए ठीक है संभव कैसे दायक ඒ අනුව සහල් නිෂ්පාදකින් සහ මෝල් හිමියන්ට අදාළව සහල් වර්ග 4කට අද සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම මිලක් නියම කරමින් රජය ඊයේ රාත්‍රියේ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව සම්බා සහ කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 94ක උපරිම මිලක්, නාඩු කිලෝවක් සඳහා රුපියල් 92ක් සහ කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 89ක උපරිම මිලක් ගැසට් පත්‍රය මගින් නියම කෙරෙනවා. කෙසේ වෙතත් රජයේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් බීමෝල් හිමියන් පළ කළේ මෙවන් අදහසක්.
89 දෙන්න බෑ මාත්‍යෝ රුපියල් 62කට වී ගත්තත් මාත්‍ය හරියට 93 94 කෝස්ට් වෙන මාත්‍ය මේක අතුළු. දැන් මේ අද වැඩ නවත්තලා මොකද වෙන්නේ? මොකද වැඩද කොහොමද කරන්නේ මාත්‍ය? ගාද ප්‍රයිස් ගැසට් කළා තියෙනවා. ප්‍රයිස් කන්ට්‍රෝල් එකයි ලැල්ලුවොත් අපිට රුපියල් 15000ක් දඩේ ගහයි මාත්‍ය. තොග වෙළඳුන් ගැසට් පත්‍රය සම්බන්ධයෙන් පළ කළ අදහසයි මේ. ගණ්ඩ ගණන් වැඩියෙන් කියනවා අඩුවෙන් අඩුවට විකුණන්න කියන කොහොමද විකුණන්නේ? ඒකේ මුලට දෙන්න අමාරුයි. දෙන්න අමාරුයි. අජය නියම කරලා තියෙන පාලන මිලට මෝල් වලින් දෙන්න බෑ කියනවා. ආවොත් දෙනවා නැත්නම් ඉතින් තියෙන දේ විකුණලා නිකන් ඉන්නවා. ජීවත් වෙන්න බෑ පාරිභෝගිකයට කොහෙවත් ගියාම සහල් ටිකක් ගන්න නෑ කඩවල. කෙසේ වෙතත් නාඩු සහල් කිලෝ එකක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 96ක් සහ සම්බා සහල් කිලෝ එකක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස ගැසට් පත්‍රයකින් මේ වන විටත් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කීරි සම්බා කිලෝ එකක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙසද මේ වන විට නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ සඳහන්.